අද අපි කතා කරන්න යන්නේ යාන්ත්‍රික විද්‍යාව ගැන. යාන්ත්‍රික විද්‍යාව කියලා කියන්නේ භෞතික විද්‍යාව විෂය නිර්දේශය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 130ක් විතර අන්තර්ගත වෙන පාඩම. ඒතකොට මේකේ තියෙනවා කොටස් 10ක්. සාමාන්‍යයෙන් යාන්ත්‍රික විද්‍යාව කියලා කියන්නේ මේ ඕගොල්ලේ සිලබස් එකේ ෆිසික්ස් කියන සිලබස් එක මිනිස්සෙක් කියලා ගත්තොත් එහෙම යාන්ත්‍රික විද්‍යාව කියලා කියන්නේ හදවතට. ඒකේ අද අපි කතා කරනවා ඕගොල්ලන්ට තියෙනවා කොටස් 10ක්. පළවෙනි එක දෛශික, දෙවෙනි එක රේඛීය චලිතය, තුන්වෙනි එක චලිතය පිළිබඳ නිව්ටන් නියම, හතර බලගූර්ණය, බල සමතුලිතතාව හා ගුරුත්ව කේන්ද්‍රය, පහ ගම්මිතාව හා රේඛීය ගම්මිතා සංස්ථිති නියමය, 6 කාර්ය ශක්තිය හා ක්ෂමතාවය, 7 කෝණික චලිතය හා වෘත්ත චලිතය, 8 භ්‍රමණ චලිතය, 9 තරලගති විද්‍යාව. එතකොට මේ කියන පාඩම් 9 අපි අද කතා කරන්නේ දෛශික ගැන. ඊට කලින් කියන්න ඕනේ මේ යාන්ත්‍රික විද්‍යාවෙන් 130ක් විතර සිලබස් එකේ තියෙනවා නම් ඕගොල්ලන්ට තේරෙන්න ඕන පේපර් එකට සාමාන්‍යයෙන් 130ක විතර දායකත්වයක් මේ පාඩමින් තියෙනවා. ඒකින්ද ගොඩක් වැදගත් පාඩම. ඒ අතරින් අද අපි කතා කරන්නේ දෛශික ගැන. දෛශික ගත්තොත් එහෙම මම කියවනේ යාන්ත්‍රික විද්‍යාව කියන්නේ හදවත කියලා. එහෙනම් දෛශික කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය හදවතේ ගලන රුධිරය වගේ. මොකද්ද ඒකට හේතුව එහෙම කියන්නේ? හේතුව තමයි ඔය දෛශික වලින් පස්සේ කියපු මානු මාතෘකා හැම එකකදීම දෛශික අපිට ඕන වෙනවා. දැන් දෛශික නැතුව යාන්ත්‍රික විද්‍යාවක් තියෙන විදිහක් නැහැ. අන්න ඒකින්ද තමයි දෛශික වලට එහෙම හැඳින්වීමක් මම දෙන්නේ. එතකොට මේක දැනන් ඉන්න එක ඉතුරු පාඩම් වලට අනිවාර්ය සාධකයක් වෙනවා. එතකොට දෛශික ගැන කතා කරන්න ඉන්නේ අපි මෙන්න මේ ටික. දෛශික වලට මුලින්ම අපි හැඳින්වීමක් දෙනවා. ඊට පස්සේ දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය අපි කතා කරනවා. ඊළඟට දෛශිකයක් අදිශයකින් ගුණ කරාම මොකද වෙන්නේ කියලා කතා කරනවා. ඊළඟට දෛශිකයක ඍණ ලකුණකින් ගුණ කරාම මොකද වෙන්නේ? දෛශික දෙකක් සමාන වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? දෛශික විභේදනය කොහොමද කරන්නේ? දෛශික දෙකක සම්ප්‍රයුක්තය අපි කොහොමද හොයාගන්නේ? ඔන්න ඔය කරුණු ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට දෛශිකයක් කියන්නේ මොකක්ද? දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයකුයි දිශාවකුයි දෙකක් තියෙන අන්නේ විශාලත්වය දිශාවයි දෙකම නිරූපණය කරන්න පුළුවන් රාශි වලට. බලුවොත් උදාහරණ විදියට මේ ඔයගොල්ලෝ දන්නවා විස්ථාපනය අනිවාර්යෙන් දිශාවක් තියෙනවා. විශාලත්වයක් තියෙනවා. ඒක මනින්න මීටර වලින්. තොරණය විශාලත්වයක් තියෙනවා. දිශාවක් තියෙනවා. ගම්මිතාවත් එහෙමයි. ওই විදියට මේ ඔක්කොම දෛශික රාශි බවට පත් වෙනවා. ඊළඟට අදිශ රාශි. එතකොට දිශාවක් නැත්තම් විශාලත්වයක් විතරක් තියෙනවා නම් අපි ඒවට කියනවා අදිශ රාශි කියලා. එතකොට ඒවට උදාහරණ මෙන්න මේවා. දුර අපිට කවදාකවත් දිශාවකින් කියන්නේ නැහැ. වේගය දිශාවක් නැහැ. කාලයට දිශාවක් නැහැ. මෙන්න මේ වගේ උදාහරණ අදිශ රාශි වලට ගන්න පුළුවන්. ඊළඟට දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය. දැන් දෛශිකයක් අපිට පුළුවන් ජ්‍යාමිතිකව නිරූපණය කරන්න. එතකොට ඒකට මුලින්ම ඕනෙනවා දෛශිකයේ විශාලත්වයට සමානුපාතික දිග සහිත රේඛා ඛණ්ඩයක්. දෙවෙනි එක තමයි ඒ රේඛා ඛණ්ඩයේ අපි දිශාව කියන එක පෙන්වන්නේ ඊ හිසකින්. දැන් මෙන්න මෙහෙම උදාහරණයක් උතුරු දිශාවට ක්‍රියා කරන නිව්ටන් 50ක බලයක් තියෙනවා. එතකොට අපි දැන් මුලින්ම මොකද කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ විශාලත්වයට සමානුපාතික දිගක් ගන්න ඕනේ. එහෙනම් විශාලත්වය නිව්ටන් 50ක් නම් අපි ගන්නවා මෙන්න මෙහෙම එකක්. නිව්ටන් 10කින් 1 සෙන්ටිමීටරයක් පෙන්නනවා කියලා ගන්නවා. එතකොට අපිට පුළුවන් ඒක මෙහෙම අදින්න. උතුරු පැත්තට නේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තට නිව්ටන් 50කට සෙන්ටිමීටර කීයක් අදින්න ඕනද? සෙන්ටිමීටර 5ක් මෙහෙට ඇඳනම අපිට හම්බ වෙනවා මෙන්න මේ දෛශිකය. එතකොට අපිට ඒක ආරම්භක ලක්ෂ්‍ය A අවසාන ලක්ෂ්‍ය B කියලා ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ දෛශිකය මෙන්න මෙහෙම නිරූපණය කරන්න. AB කියන දෛශිකය නිව්ටන් 50යි. ඊළඟට මෙහෙම එකක් සැලකුවොත් නැගෙනහිරින් අංශක 30ක් ආනත්ව උතුරු දිශට ක්‍රියා කරන තප්පරයට මීටර 200ක ප්‍රවේගයක්. එහෙනම් අපි දැන් මුලින්ම දැන් මේකේ තියෙනවනේ නැගෙනහිරයි උතුරයි දෙකම සම්බන්ධ වෙලා. එහෙනම් අපි මේකට මුලින්ම අක්ෂ පද්ධතියක් ඇඳ ගන්න. ඇඳගෙන මුලින්ම කරන්න ඕන වැඩේ තමයි මෙන්න මේ උතුර කොහෙද කියලා ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ නැගෙනහිරින් අංශක 30ක්. එහෙනම් මෙහි නම් මෙහෙට අංශක 30ක් ලකුණු කරනවා.
එතන ඉඳන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ 200ට සමානුපාතික දිගක් අරගෙන AB දිග ලකුණු කරනවා. හරියට පරිමාණ රූපයක් අඳිනවා වගේ. එතකොට අපිට AB දශක නිරූපණය කරන්න පුළුවන් AB සමානයි 200යි ms ඍණ 1 කියලා. එතකොට මේකෙදි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේ වගේ කෝණයක් තියෙනකොට හැම වෙලේම ඉන්න ඕනේ x අක්ෂයේ ඉඳලා වම ආවර්තක. හැම වෙලේම ඉන්න ඕනේ x අක්ෂයේ ඉඳලා වම ආවර්තක. ඊළඟට අපි යන්නේ දෛශිකයක් අධිශයෙන් ගුණ කරන්න. දෛශිකයක් අධිශයෙන් ගුණ කරාම අපිට හම්බෙන්නේ දෛශිකයක්ම. හරියට මෙන්න මේ වගේ. දන්න ගස් ලැබු පානයක් තියෙනවා කියලා අපි ඒක පොඩ්ඩක් රහ කරගන්න දෙහි ටිකක් දාන්න. හැබැයි අපි ඒකට දෙහි පානයක් කියන්නේ නැහැ නේ. ඒ ගස් ලැබු පානයක්ම තමයි. අන්න ඒ වගේ. එතකොට ලැබෙන දෛශිකයේ විශාලත්වයේ එම ගුණිතයේ විශාලත්වයේ වෙනවා. මෙන්න මෙහෙම උදාහරණයක් සලකන්න. බටහිරට තප්පරයට මීටර 3ක ප්‍රවේගයෙන් ගමන් කරන වාහනයක ප්‍රවේගය දෙගුණ කළොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් මුලින්ම බටහිරට ගමන් කරන වාහනයේ ප්‍රවේගය මෙන්න මේ විදිහට ජ්‍යාමිතිකව නිරූපණය කරන්න. එතකොට AB කියන්නේ තප්පරයට මීටර 3යි. දැන් මේක දෙගුණ කරොත් මොකද වෙන්නේ? දෙගුණ කරොත් ලැබෙන දෛශිකයේ විශාලත්වය ගුණිතයේ විශාලත්වය. එහෙනම් මෙන්න මේකේ දෙගුණය. ඒ කියන්නේ කීයද? 6යි. දිශාව වෙනස් වෙන්නේ නැහැ. ඒ පැත්තරම. එහෙනම් PQ කියන දෛශිකය කියන්නේ AB දෛශිකය වගේ දෙගුණයක්. එහෙනම් PQ කියන්නේ තප්පරයට මීටර 6යි. ඊළඟට බලන්න දෛශිකයක් ඍණ ලකුණකින් ගුණ කරොත් මොකද වෙන්නේ කියලා. දෛශිකයක් ඍණ ලකුණකින් ගුණ කරොත් විශාලත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දිශාව වෙනස් වෙනවා. විශාලත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දිශාව වෙනස් වෙනවා. දැන් මෙන්න මෙහෙම එකක් P ඉඳන් Q ට තප්පරයට මීටර 6ක ප්‍රවේගයක්. එතකොට PQ දෛශිකය ලකුණු කරන්නේ අපි මෙන්න මේ විදිහට. 6යි ms ඍණ 1. දැන් මේකේ දිශාව මාරු කරොත් එහෙනම් දිශාව මාරු කරනවා කියන්නේ දැන් මේ කියන්න ඕනේ Q ඉඳන් P ට. කියන්නේ අපි ඍණ ලකුණකින් ගුණ කරාද. එහෙනම් QP සමානයි 6යි ms ඍණ 1. එහෙම නැතුව අපි මේක මෙහෙම ලියන්නේ නැහැ. PQ කියලා ලියලා ඊතලේ මේ පැත්තට දාලා ලියන්නේ නැහැ. අපි හැම වෙලෙම ලියන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් අපිට මේක තව විදිහකට පෙන්වන්න පුළුවන්. PQ ඍණකින් කරාම මොකද වෙන්නේ? අන්න ඒක දිශාව මාරු වෙනවා. එහෙනම් Q ඉඳන් P ට තමයි දැන් යන්නේ. ඊළඟට දෛශික දෙකක් සමාන වෙන්න මොකද වෙන්න ඕන? පළවෙනි එක තමයි සමජාතීය වෙන්න ඕන. ඒ කියන්නේ එක්ක දෛශික දෙකම බලයක් නම් නිව්ටන් වෙන්න ඕන. ප්‍රවේගයක් නම් තප්පරයට මීටර. දෙකම තප්පරයට මීටර. ඊළඟ එක විශාලත්වය සමාන වෙන්න ඕනේ. එකක් නිව්ටන් 50යි නම් අනිත් එකත් නිව්ටන් 50ක් වෙන්න ඕනේ. සමාන්තර වෙන්න ඕනේ. මේ හතරවෙනි එකත් ඒකම තමයි. අභිදිශා එකම වෙන්න ඕනේ. අභිදිශා කියලා කියන්නේ දෛශික දෙකේ තියෙන පීඩන දිශාව දෙකේම සමානව එකම පැත්තට තියෙනවා. ඊළඟට අපිට තියෙන දෛශික විභේදනය. දෛශික විභේදනයේදී කරන්නේ මෙන්න මෙහෙම එකක්. දීලා තියෙන දෛශිකයක් ඒ ප්‍රතිඵලයේම දෙන දෛශික දෙකකට හරි නැත්තම් කීපයකට හරි අපි වෙන් කරනවා. අන්න ඒකට අපි කියන දෛශික විභේදනය කියලා. විභේදනය කියන නමේ තේරුමත් වෙන් කරනවා කියන එකම තමයි. එහෙනම් දෛශික විභේදනයේ ලැබෙන කොටස් වලට අපි කියනවා දෛශික සංරචක කියලා. එතකොට ලැබෙන සංරචක එකිනෙකට ලම්බක වෙනවා. සාමාන්‍යයෙන් මේක විභේදනය කරාම අපිට ලැබෙන්නේ සිරස් සංරචකකුයි තිරස් සංරචකකුයි සිරස් සංරචකකුයි. හිතන්න P කියලා දෛශිකයක් තියෙනවා කියලා. එතකොට P දෛශිකය අපිට පුළුවන් සිරස් සංරචකකුයි තිරස් සංරචකකුයි වෙන විදිහට විභේදනය කරන්න. එතකොට අපි ABC කියන ත්‍රිකෝණය සැලකුවොත් එහෙම විභේදනය කරන්නේ මෙන්න මෙහෙමයි. අපි දන්නවා cos θ කියලා කියන්නේ AB බෙදීම AC. AB කියන්නේ බද්ධ පාදයේ AC කියන්නේ කර්ණය. එහෙනම් මේ ABAC කියන එක මෙන්න මේ දෛශික සංරචකයේ දෛශිකයේ ඇසුරින් අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට. AB කියලා කියන්නේ දැන් අපි හොයන්න යන තිරස් සංරචකය X
AC කියලා කියන්නේ P දැනට අපිට දීලා තියෙන දෛසිකය. එතකොට අපිට මෙන්න මේ x කියන එක හොයන්න පුළුවන් මේ P මෙහා පැත්තට අරන් ගියාම P cos θ. එහෙනම් තිරස්සන් රචකයේ වෙන්නේ x සමානයි P cos θ. ඊළඟට තිරස්සන් රචකයේ y කියන එක හොයන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. sin θ සමාන වෙනවා BC බෙදීම AC ට. sin θ සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම කර්ණයට. එහෙනම් BC කියලා කියන්නේ y තිරස්සන් රචකය, AC කියලා කියන්නේ P දෛසිකය. එහෙනම් y යුක්ත කරාම අපිට හම්බ වෙනවා තිරස්සන් රචකයේ විදිහට y සමානයි P sin θ කියලා. ඕක කරන්න තව විදිහක් තියෙනවා. අපි සැලකුවොත් එහෙනම් මෙන්න මේ කෝණය වෙනස් වෙනකොට මේ සංරචක වෙනස් වෙනවා. මොකද අපි මෙන්න මේ සලකන ත්‍රිකෝණමිතික අනුපාත වෙනස් වෙන හින්දා. දැන් ADC ත්‍රිකෝණය සැලකුවොත් එහෙම cos 90 ඍණ θ. ඒ කියන්නේ දැන් බද්ධ පාදයේ වෙන්නේ මෙන්න මේක. AD. කර්ණය වෙන්නේ AC. හරිනේ? ඊළඟට AD කියලා කියන්නේ දැන් මොකද්ද? AD කියලා කියන්නේ මෙන්න මේ සිරස්සන් රචකය. AC කියලා කියන්නේ අපේ දෛසිකය P. අපි දන්නවා එහෙනම් P මෙහා පැත්තට අරන් ගියාම අපිට y හම්බ වෙනවා. y කියන සිරස්සන් රචකය හම්බ වෙනවා. ඒ කියන්නේ P cos කෝණය 90 ඍණ θ. හැබැයි අපි දන්නවා cos 90 ඍණ θ කියන්නේ sin θ කියලා. එහෙනම් y සිරස්සන් රචකයේ වෙන්නේ P sin θ. හැබැයි පේනවනේ උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් sin අගය සැලකුවොත් එහෙම sin 90 ඍණ θ සැලකුවොත් එහෙම දැන් සම්මුඛ පාදයේ වෙන්නේ CD, කර්ණයේ වෙන්නේ AC එහෙමයි. එහෙනම් CD අපි දන්නවා x සංරචකය, AC කියලා කියන්නේ P දෛසිකය. එහෙනම් P මෙහා පැත්තට අරන් ගියාම අපිට පුළුවන් x උත්තර ගන්න P sin 90 ඍණ θ. එහෙනම් x කියලා කියන්නේ අපි දන්නවා sin 90 ඍණ θ කියන්නේ cos θ. එහෙනම් x කියන්නේ x සමානයි P cos θ. උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට බලන්න මේ උදාහරණේ. තිරසට අංශක 60ක් ආණ්ඩුක ක්‍රියා කරන නිව්ටන් 18ක බලයක්. අපිට වෙන් කරන්න කියනවා තිරස් සහ සිරස් සංරචක වලට. දැන් නිව්ටන් 18ක බලය තියෙනවා මෙන්න මෙහෙම. දැන් අපි වෙන් කරන්න ඕනේ මේක මේ සංරචක දෙකකට. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ කෝණය සලකලා cos අනුපාතයයි sin අනුපාතයයි ලියනවා. cos 60 සමාන වෙනවා x බෙදීම 18ට. එහෙනම් x කියන්නේ 18යි cos 60. අපි දන්නවා cos 60 යගේ භාගයයි. එහෙනම් 18යි භාගي ගුණ කරනවා කියන්නේ 18 දෙකෙන් බෙදෙනවා. එහෙනම් x කියන සිරස්සන් රචකය කිලෝ නිව්ටන් 9යි. සිරස්සන් රචකය සලකන්න sin කෝණය සලකනවා. sin 60 සමානයි y බෙදීම 18. මෙතන ඉඳන් මෙහා පැත්තට. එහෙනම් 18 මේ පැත්තට අරන් ගියාම 18යි sin 60. අපි දන්නවා sin 60 යගේ ත්‍රිකෝණමිතික අනුපාත වලින් මූල 3 බෙදීම 2යි කියලා. එහෙනම් මේ 18යි මේ 2යි කැපෙනවා. එහෙනම් සිරස්සන් රචකය වෙන්නේ 9යි මූල 3යි කිලෝ නිව්ටන්. ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ප්‍රශ්න දෙකක්. මේ දෙක හදලා පළවෙනි එක සිරසට අංශක 60ක් ආණ්ඩුක ක්‍රියා කරන ප්‍රවේගයක්, අනිත් එක තිරසට අංශක 35ක් ක්‍රියා කරන ත්වරණයක්. ඔය දෙකේ උත්තර හොයලා බලන්න. උත්තරේ එන්නේ මෙන්න මේවා. සිරස්සන් රචකයයි තිරස්සන් රචකය තමයි හොයන්න ඕනේ. ඊළඟට අපි යනවා දෛසික විභේදනය. දැන් අපි සම්පූර්ණ කරා දෛසික විභේදනය. ඊළඟට යනවා දෛසික සම්ප්‍රයුක්තය. දෛසික සම්ප්‍රයුක්තය කියලා කියන්නේ මෙන්න මේ එකක්. දෛසික කීපයක් මගින් ඇති කළ හැකි භෞතික ප්‍රතිඵලයම ඇති කළ හැකි තනි දෛසිකය. දෛසික කීපයක් මගින් ඇති කළ හැකි භෞතික ප්‍රතිඵලයම ඇති කළ හැකි තනි දෛසිකය අපි කියනවා ඒ දෛසික පද්ධතියේ සම්ප්‍රයුක්ත දෛසිකය කියලා. හරියට දෙන්නෙක් එකතු වෙලා කරන වැඩක් තනි එක්කෙනෙක් කරනවා වගේ. එතකොට තනි එක්කෙනාට අපි කියනවා තනි දෛසිකය කියලා. එහෙනම් මේ සම්ප්‍රයුක්තය හොයන්න යද්දී පිළිටන ආකාරය අනුව අපිට තියෙන ප්‍රධාන අවස්ථා දෙකක්. පළවෙනි එක තමයි එකම සරල රේඛාවක තිබ්බොත් මොකද වෙන්නේ? දෙවෙනි එක තමයි ඔය කියන දෛසික දෙක මොකක් හරි ආනතියකින් තිබ්බොත් මොකද වෙන්නේ?
එකම සරල රේඛාවක් පිහිටුවොත් මොකද වෙන්නේ? පළවෙනි එක අපි සලකනවා එකේ එකම සරල රේඛාවෙත් එකම දිශාවකට තියෙනවා නම් මෙන්න මෙහිමයි වෙන්නේ. මොකක් හරි වස්තුවක් තියෙනවා. ඒ දෙක දෙන්නෙක් එකතු වෙලා අදිනවා කියලා හිතන්න. එක්කෙනෙක් F1 බලයකින් අදිනවා, අනිත් එක්කෙනා F2 බලයකින් අදිනවා. එහෙනම් මේ දෙන්නගෙම කරන කාර්යය එහෙම නැත්නම් ඒ දෙකෙන් ඇති කරන කාර්යය කරන්න පුළුවන් තනි දෛසිකයට තමයි අපි කියන්නේ සම්ප්‍රයුක්තය කියලා. එහෙනම් අපි ඒකට කියනවා resultant force Fr. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ බල දෙකේ එකතු තමයි සම්ප්‍රයුක්ත දෛසිකය වෙන්නේ. ඊළඟට ඔය කියන සරල රේඛාවේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට බල ක්‍රියා කරනවා. හිතන්න වස්තුවක් මෙහෙම තියෙනවා. මේ පැත්තෙන් F1 කියලා බලයකින් එක්කෙනෙක් අදිනවා, මේ පැත්තෙන් F2 කියලා බලයකින් අදිනවා. හරියට කඹ අදිනවා වගේ. එතකොට සම්ප්‍රයුක්ත දෛසිකයේ වෙන්නේ කවුරු හරි වැඩිපුර බලය යොදන එක්කෙනාගේ පැත්තට තමයි මේ වස්තුව චලනය වෙන්නේ. එහෙනම් අපිට සම්ප්‍රයුක්ත බලය ලියන්න පුළුවන් Fr කියන එක වැඩි බලයෙන් අඩු බලය අඩු කරනවා. අපි හිතන්නේ F2 කියන්නේ එක්කෙනා අඩු බලයක් යොදන්නේ කියලා. එහෙනම් මේ වස්තුව ගමන් කරන්නේ මෙන්න මේ පැත්තට. එතකොට සම්ප්‍රයුක්ත බලය එන්නේ මෙන්න මේ පැත්තට. සම්ප්‍රයුක්ත දෛසිකය එන්නේ ඒකට. දෛසිකය යම් මානතිකින් පිහිටුනොත් මොකද වෙන්නේ? ඒකෙදි අපිට තියෙනවා ත්‍රිකෝණ ප්‍රමේය කියලා එකක්. එතකොට මේ විදිහේ දෛසික දෙකක් ආනතිකයෙන් තියෙනකොට හිතන්න මේක F1 මේක F2 කියලා අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. F1 F2 කියන දෛසික දෙක ත්‍රිකෝණයක පාද දෙකක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම. තුන්වෙනි පාදයේ සම්පූර්ණ කරන පාදයේ විශාලත්වයෙන් මෙන්න මේ දෛසික දෙකේ සම්ප්‍රයුක්තය නිරූපණය වෙනවා කියලා අපි කියනවා. මේ දීලා තියෙන දෛසික දෙක ත්‍රිකෝණයක පාද දෙකක අනුපිළිවෙලින් ඇඳුත් එහෙම තුන්වෙනි පාදයෙන් විශාලත්වයෙන් මේ දෛසික දෙකේ සම්ප්‍රයුක්තය නිරූපණය වෙනවා කියලා අපි කියනවා. ඊළඟට තියෙන සමාන්තරාශ්‍ර ප්‍රමේය. සමාන්තරාශ්‍ර ප්‍රමේය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ওই විදිහේම ආනතිකයෙන් තියෙන දෛසික දෙකක් F1 F2 කියලා දෛසික දෙකක් තිබ්බොත් එහෙම අපි ජ්‍යාමිතිකව මේ අපි දන්නවනේ දැන් මෙතන කෝණේ. එහෙනම් අපිට පුළුවන් ජ්‍යාමිතිකව මේකේ සමාන්තරාශ්‍රයක් සම්පූර්ණ කරන්න මෙන්න මේ විදිහට. ඒක ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එහෙම සමාන්තරාශ්‍රයක් සම්පූර්ණ කළොත් F1 F2 එතකොට මෙන්න මේ විදිහට පිටනවා. එතකොට විකර්ණයේ විශාලත්වයෙන් අපිට හම්බ වෙනවා සම්ප්‍රයුක්ත දෛසිකය. ඔය අවස්ථා දෙකේදීම සම්ප්‍රයුක්ත දෛසිකයේ මෙන්න මේ දෛසික දෙකේ එකතු වෙනවා. එතකොට අපි මේකෙදි සංඛ්‍යාමය එකතුව සලකන්න බෑ. ඒක ගැන අපි ඉස්සරහට කතා කරනවා කොහොමද වෙන්නේ කියලා. ඊළඟට ආනතිකින් දෛසික ගොඩක් තිබ්බොත් එහෙනම් මොකද කරන්නේ? දෙකක් තිබ්බොත් නම් ත්‍රිකෝණ ප්‍රමේයයෙන් පුළුවන්. සමාන්තරාශ්‍ර ප්‍රමේය පාවිච්චි කරන්නත් පුළුවන්. ගොඩක් තිබ්බොත් එහෙනම් එතකොට කරන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. දෛසික තෝරගන්නවා අපි අනුපිළිවෙලින් අඳිනවා. පළවෙනි දෛසිකය අඳිනවා. ඊළඟට දෙවෙනි දෛසිකයේ යම් ආනතියක් තියෙනවා නම් x අක්ෂයේ ඉඳන් ඒ කෝණය මැනලා ඊට අදාළව ඒ දෛසිකය අඳිනවා. ඊළඟට තුන්වෙනි දෛසිකය අඳින්න පටන් ගන්න මෙතනින්. ඊට මෙතන ඉඳන් x අක්ෂයට අදාළ කෝණය මැනලා අඳිනවා. ওই විදිහට අඳන් ගියාම අපිට හම් වෙනවා බහුවස්ත්‍රය. එතකොට මේ තියෙන්නේ පටන් ගත්ත තැන. මේ තියෙන්නේ ඉවර වෙන තැන. එහෙනම් මේ පටන් ගත්ත තැනයි ඉවර වෙන තැනයි යා කරාම ලැබෙන රේඛාවේ විශාලත්වයෙන් සම්ප්‍රයුක්ත දෛසිකය නිරූපණය වෙනවා කියලා බහුවස්ත්‍ර ප්‍රමේයයෙන් කියනවා. ඊළඟට දෛසික දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වයේ දිශාවයි දැන් අපි හොයන්න යන්නේ. මම කිව්වනේ ඉස්සෙල්ලා නිකම්ම එකතු විතරක් ගන්න බෑ අපිට. හිතන්න මෙන්න මෙහෙම දෛසික දෙකක් ලම්බකව තියෙනවා කියලා. ලම්බකව දෛසික දෙකක් තිබ්බොත් එහෙම අපිට සම්ප්‍රයුක්ත වෙවන්න පුළුවන් විදියයි ආනතව තිබ්බොත් සම්ප්‍රයුක්ත වෙන විදිහ දෙකක්. හිතන්න මෙහෙම P දෛසිකයකුයි Q දෛසිකයකුයි එකිනෙකට ලම්බකව පිහිටනවා මෙන්න මෙහෙම. අපිට පුළුවන් ත්‍රිකෝණ ප්‍රමේය පාවිච්චි කරලා මේ දෛසික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් පාද විදිහට ඇඳගන්න. එතකොට මේ ත්‍රිකෝණය මෙන්න මෙතන 90ක් වෙන්නේ. ඒ කියන්නේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මේකේ කර්ණයෙන් නිරූපණය වෙනවා සම්ප්‍රයුක්ත දෛසිකය. කොහොමද දැන් ඕක හොයන්නේ? ඕක හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් පයිතගොරස් සම්බන්ධය. එහෙනම් පයිතගොරස් සම්බන්ධයෙන් අපිට මේ ත්‍රිකෝණයට දැම්මොත් එහෙම අපිට ලියන්න පුළුවන් AB වර්ගය මේ පාදයේ වර්ගය ධන BC වර්ගය සමාන වෙනවා මොකේද? කර්ණයේ වර්ගයට. එහෙනම් AB වර්ගය කියලා කියන්නේ P දෛසිකයේ වර්ගය, BC වර්ගය කියලා කියන්නේ Q වර්ගය,
AC වර්ගය කියලා කියන්නේ R වර්ගය. එහෙනම් R අපිට ලියන්න පුළුවන් මේ පද දෙකේ එකතුවේ වර්ගමූලය. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ විශාලත්වය. මේ හේගේ විශාලත්වය විතරයි. දිශාව හොයන්නේ මෙන්න මෙහෙම. දිශාව කියලා කියන්නේ මෙන්න මේ කෝණයනේ ඇත්තටම x අක්ෂයේ ඉඳන් θ කෝණයකින් තමයි දැන් මේ සම්ප්‍රයුක්ත දෛශිකයේ θ කෝණයක් කාණතව තමයි මේ සම්ප්‍රයුක්ත දෛශිකයේ පිහිටන්නේ. එහෙනම් අපිට ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා මේ θ හොයන්න පුළුවන්. ඒ θ දන්නවා නම් අපිට පුළුවන් මේ දෛශිකය නිරූපණය කරන්න. එහෙනම් අපි ගන්නවා tan θ. tan θ ලිව්වොත් එහෙම q බෙදීම p සම්මුඛ පාදය බෙදීම මධ්‍ය පාදය. එහෙනම් θ හොයන්න මොකද කරන්නේ? මේ කෝණේ ප්‍රතිලෝමය ගන්න. එහෙනම් tan inverse q බෙදීම p. දැන් මේක තමයි මොකද්ද? දිශාව වෙන්නේ. ඊළඟ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්. තිරසට 12 නිව්ටනුයි සිරසට 5 නිව්ටනුයි තියෙනවා නම් මේ සම්ප්‍රයුක්තයේ දිශාවයි හොයන්න. උත්තරේ මෙන්න මේවා එනවාද කියලා බලන්න. ඊළඟට ඔය කියන දෛශික දෙක θ ආනත කෝණයක් ආනතව තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් p දෛශිකය තියෙනවා q දෛශිකය තියෙනවා මෙන්න මෙතන θ කියලා කෝණයක් ආනතව තමයි මේ දෛශික දෙක පිහිටන්නේ. එහෙමනම් අපිට පුළුවන් ඒ ත්‍රිකෝණයක් අඳින්න. කොහොමද? මේ q මෙන්න මෙතෙන්ද ගෙනල්ලා අඳිනවා. තුන්වෙනි පාදයේ ත්‍රිකෝණයේ තුන්වෙනි පාදයේ මේ ලක්ෂය යා කරලා දිනවා. එතකොට හම්බ වෙනවා අපිට සම්ප්‍රයුක්ත දෛශිකය. දැන් අපිට මේක හොයන්න ගියාම අපිට ඕන වෙනවා මෙන්න මේ දිගයි CD දිගයි BC දිගයි. දැන් BC කියලා කියන්නේ මොකද්ද? Q cos θ. ත්‍රිකෝණමිතික අනුපාත දාලා බලන්න. CD කියලා කියන්නේ Q sin θ. Q sin θ. මෙයා බද්ධ පාදනේ එහෙනම් Q cos θ. බලන්න දැන් ACD ත්‍රිකෝණය සලකලා අපි සම්ප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය හොයන්න යන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පයිතගොරස් සම්බන්ධයෙන් AD වර්ගය සමානයි AC වර්ගය ධන CD වර්ගය. ඒක මේ තියෙන්නේ AD වර්ගය කර්ණීය වර්ගය සමානයි AC වර්ගය ධන CD වර්ගය. හරිනේ. එහෙනම් ඊළඟට AD වර්ගය කියලා කියන්නේ R වර්ගය සම්ප්‍රයුක්ත දෛශිකයේ වර්ගය. AC කියන්නේ P ධන Q cos θ. එයි මේ AC කියලා කියන්නේ P ධන BC මෙන්න මේ දිග වෙන්න ඕනේ. ඒ කියන්නේ Q cos θ. එහෙනම් P ධන Q cos θ. CD කියලා කියන්නේ Q sin θ. හරිනේ. එහෙනම් මේකේ වර්ගය මේකේ වර්ගය. දැන් ප්‍රසාරණය කරන්න ඕනේ මේකේ වර්ගය. පද දෙක එකතුවේ වර්ගය. එහෙනම් පළවෙනි එකේ වර්ගය එකතු කිරීම පද දෙකේ ගුණිතයේ දෙගුණය මෙන්න මෙතෙන්ට. ඊළඟ මෙතෙන්ට දෙවෙනි පදයේ වර්ගය. Q වර්ගය cos වර්ගය θ. මෙතන වෙනසක් වෙන්නේ මේ පදයේ වර්ගය Q වර්ගය sin වර්ගය θ. මේ පැත්තෙන් R වර්ගය තියෙනවා. ඊළඟට පුළුවන් අපිට P වර්ගයේ 2pq cos θ මෙහෙම වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ දෙකෙන් Q වර්ගය කියන එක එළියට ගන්න. ගත්තාම අපිට මෙතන හම් වෙනවා cos වර්ගය θ ධන sin වර්ගය θ. අපි දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත වලින් cos වර්ගය θ ධන sin වර්ගය θ කියලා කියන්නේ එකයි. එහෙනම් සම්ප්‍රයුක්ත දෛශිකයේ වර්ගය වෙන්නේ p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. එහෙනම් සම්ප්‍රයුක්ත දෛශිකය හොයන්න මොකද කරන්න ඕනේ? මේ සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ගමූලය ගන්නවා. ඊළඟට දිශාව හොයන්න tan alpha. කොහෙද alpha තියෙන්නේ? alpha තියෙන්නේ මෙන්න මෙතන. මේ x අක්ෂයේ ඉඳන් සම්ප්‍රයුක්ත දෛශිකයේ හදන කෝණය. මෙන්න මේ θ එහෙම නෙමෙයි දැන් හොයන්න ඕනේ. මෙන්න මේ alpha කියලා මම නම් කරා. එහෙනම් මේ alpha හොයන්නේ කොහොමද? tan alpha සලකනවා. හැම වෙලෙම tan අගේ සලකනවා. එහෙනම් CD බෙදීම AC. CD බෙදීම AC. එහෙනම් CD කියලා කියන්නේ q sin θ, AC කියලා කියන්නේ p ධන q cos θ. එහෙනම් alpha කියලා කියන්නේ tan මේ පැත්තට අරන් එනවා. tan ප්‍රතිලෝම q sin θ බෙදීම p ධන q cos θ. ප්‍රශ්නයක් තියෙනවා හදලා බලන්න. උත්තරේ දීලා තියෙනවා. එනවාද කියලා චෙක් කරලා බලන්න. එහෙනම් දෛශික සම්ප්‍රයුක්තයත් එතනින් ඉවර වෙනවා. අපි අද කතා කරන්නේ ටික ඉවරයි. මෙතනින් පස්සේ දෛශිකවල තව එක කොටසක් තියෙනවා. ඒ තමයි ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන එක. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.